සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරේ. අවමංගල්‍ය කටයුතු පැය 24ක් තුල අවසන් කිරීමට නියෝග. අකණ්ඩව පස්වන දිනටත් මෙරට කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවයි. ඊයේ කොවිඩ් මරණ 11ක්. සියලු පාසල් මැයි මස 7 වනදා දක්වා තවදුරටත් වසා දැමීමට තීරණය කෙරේ. ලෝක කම්කරු දිනය අදයි. මොඩර්නා එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය. මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වී තිබුණා. මේ අතර අද පස්වරුවේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 1304 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,09,450ක් දක්වා ඉහළ ගියා. අකණ්ඩව සිව්වන දිනටත් මෙරටින් දහස ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව 1662ක් වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූයේ මෙරට කොවිඩ් ආරම්භයේ සිට හඳුනා ගැනුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින්. කෙසේ වෙතත් ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 1636 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 26 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. මේ අතර ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 329ක්. එමෙන්ම දෙවනුවට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වුණේ 317ක් ලෙසයි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 193ක්, කළුතරෙන් 100ක් සහ ගාල්ලෙන් ආසාදිතයින් 114ක් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඇත්තටම මේ මොහොතේ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව අපි දැක්කා ඊයේ දිනේදී 1500 ඉක්මවා යනවා. අපිට මේ වාර්තා වෙන්න මීට දින 3කට හෝ කලින් වාර්තා විය යුතු රෝගීන්. ඒ නිසා රටේ පවතින නියම ස්වභාවය මේ රෝගී දත්ත වලින් ගන්නවා නම් මේක අපි මවා ගන්න වැරදි චිත්‍රයක්. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අවබෝධයක් ගන්න නම් අද දිනේ පවතින නියම ස්වභාවය අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා රසායනාගාර වාර්තා කඩිනමින් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් දැන්වත් ස්ථාපිත කරන්න කටයුතු කරන්න කියලා අපි බලධාරීන්ගේ අවධානය යොමු කරනවා. නැත්නම් අපිට අද දිනේදී වාර්තා වෙන්න මීට දින 4කට කලින් පවතින තත්ත්වය. ඒ නිසා ඉදිරියේදී අපිට වාර්තා විය යුත්තේ සැබෑ තත්ත්වය අද දිනේ පවතින තත්ත්වය. රටේ දැනට පවතින තත්ත්වය රසායනාගාර වාර්තා හරහා සහ රෝගීන් දත්ත හරහා වාර්තා වෙන තත්ත්වයට වැඩිය භයානකයි සහ බැරෑරුම් කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. මේ අතර ඊයේ තවත් මරණ 11ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 678ක් ලෙසයි. මියගිය පිරිස වයස අවුරුදු 46ත් 94ත් අතර වයස්වල පසුවන කැලණිය, පිළියන්දල, දෙහිඅත්ත කණ්ඩිය, මාතලේ, කළුතර, වත්තල, දිවුලපිටිය, පැපිලියාන, අනුරාධපුරය, කොළඹ 14 සහ පරගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම මරණ 11න් මරණ 7කටම කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතු වී තිබෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරී වසම්ද අද උදෑසන සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්කොඩ යන ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කිරීමටයි පියවර ගනුනේ. අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්ත කණ්ඩිය සහ කදිරාපුර ග්‍රාම නිලධාරී වසම්ද අද උදෑසන සිට හුදකලා කෙරුණා. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී වසමද හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශවල පුද්ගලයින්ට හදිසි අසනීප තත්ත්වයකට හැර වෙනත් කිසිදු හේතුවකට එම ප්‍රදේශයෙන් පිටව යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. මේ වන විට ග්‍රාම සේවකව අසම් විවිධ ප්‍රදේශවල හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශවල සිටින ජනතාව තම නිවසටම වී රැඳී සිටිය යුතුයි. යම් ඉතා හදිසි අවශ්‍යතාවයකට රෝහල්ගත වීමකට අවශ්‍ය වූ එවැනි අවස්ථාවකදී ව්‍යාතිරේකයක් ලෙස
ඔවුන්ට අවසරයකින් තොරව ළඟම තියෙන රෝහල වෙත ගමන් කිරීමට අවස්ථාව තිබෙනවා. සාමාන්‍ය රෝග ලක්ෂණ එම අයට පහළ වුවොත් එම අය විසින් කළ යුත්තේ අදාළ පොලිස් ස්ථානයේ වෙත එහෙම නැත්නම් ළඟම ඇති ඇම්බියුලන්ස් සේවාව වෙත කතා කර ඒ සම්බන්ධයෙන් අදාළ ආධාර උපකාර ලබා ගැනීමයි. මේ අතර හෝටල් භෝජනශාලා රාත්‍රී සමාජශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සංഭാෂණ රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව රාත්‍රී 10න් පසු සිදු කිරීම අද සිට තහනම් කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශාවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ එම තහනම සති දෙකක් පුරා පවතින බවයි. එමෙන්ම ලබන සඳුදා සිට 7 වනදා දක්වා අධිකරණ කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කළ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා සඳහන් කළේ ඒ අනුව අදාළ දින කිහිපය තුළ කිසිදු විත්තිකරුවෙකු හෝ සැකකරුවෙකු තම නඩු වෙනුවෙන් අධිකරණයට පැමිණීම අවශ්‍ය නොවන බවයි. එසේ නොපැමිණියද වරෙන්තු නිකුත් කිරීමක් හෝ හානිකර නියෝගයක් ලබා දීම සිදු නොකරන බවද එම චක්‍රලේඛයේ සඳහන්. මේ අතර ශ්‍රී ලංකාව බංගලාදේශය නේපාලය සහ පාකිස්තානය යන රටවලින් පැමිණෙන සංචාරකයින් රටට ඇතුළු කර නොගැනීමට සිංගප්පූරු රජය තීරණය කර තිබෙනවා. එරට බහු අමාත්‍ය කාර්යසාධක බලකාය විසින් අදාළ තීරණය ගෙන ඇති අතර එය හෙට සිට ක්‍රියාත්මක වනු ඇති. මේ අතර COVID-19 ආසාදිතයන් සඳහා සංචාරක හෝටල් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇති පසුබිමක ඊට අදාළ ප්‍රතිකාර පහසුකම් පවතින රජයේ ආයුර්වේද රෝහල් තුළ එම ප්‍රතිකාර කටයුතු කිරීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලෙස ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරනවා. ප්‍රතිශක්තිකරන ඖෂධ ලබා දීම සම්බන්ධයෙන් අදටත් අපේ රාජ්‍ය සේවයේ සිටින වෛද්‍යවරු පළාත් සභා මට්ටමින් ඊට පස්සේ නගර සභා මට්ටමින් විශාල මැදිහත් වීම් කීපයක් කරමින් අපි රෝගීන් සඳහා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සහ බෙදා හැරීම් කරනවා. විශේෂයෙන්ම අද රෝගීන් ආවම සෙමද කැස්සද කියලා PCR කරගෙන හැම රෝගියම එන්නේ නැහැ. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරගෙන හැම රෝගියම එන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ සාමාන්‍ය සෙමක් උණක් කියලා ප්‍රතිකාර ගන්න අපේ රෝහල් පද්ධතියට ඇතුල් වෙනවා. මේ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර අපි ලබා දෙනවා. ඉතින් මෙම තත්ත්වය තුලදී උවත් මෙම පිරිස අතර සිටිය හැකි අනිවාර්යයෙන්ම කොරෝනා සම්බන්ධයෙන් පොසිටිව් වෙච්ච රෝගීන්. ඉතින් මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමක් අපි මේ මොහොතේ සිදු කරනවා කියලා අපි මේකයි පැහැදිලිවම කියන්නේ. මේකට අවශ්‍ය නෛතික සහ අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් ගන්න. නමුත් රේඛීය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මේ මොහොත වෙද්දිත් අපොහසත් වෙලා තියෙන සල්ප වූ ආයතන ප්‍රමාණය තුල හෝ මෙම මේ මහ ජනතාවට අවශ්‍ය ප්‍රතිකාර පද්ධති ක්‍රියාත්මක කරන්න කොරෝනා රෝගය සම්බන්ධයෙන් මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 12305ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 96478ක් ලෙසයි. කොවිඩ් රෝගීන් හැර රෝහලකදී මිය යන අනෙකුත් පුද්ගලින්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු දේහය ඥාතීන්ට ලබා දී පැය 24ක් ඇතුළත සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඒ නව කොවිඩ් මාර්ගෝපදේශ හඳුන්වා දෙමින්. අද දිනේදී අවදාන තත්ත්ව 3 යටතේ අප මීට කලින් නිකුත් කරන වූ මාර්ගෝපදේශයන් අප නැවත වරක් සමාලෝචනය කරලා අද දිනේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයට අනුකූලව වෙනස් කිරීමක් කරනු ලැබුවා. ඒ අනුව සම්මන්ත්‍රණ සෙමිනාර්ස් රැස්වීම් සියලු දේම අපි මැයි මාස 20 වෙනි දින දක්වා තාවකාලිකව අතර කරන්න නිර්දේශ කරලා තියෙනවා. විවාහ මංගල්‍ය උත්සව සියලු දේම මැයි මාස 20 වෙනි දින දක්වා නතර කරන්න අපි නිර්දේශ කරලා තියෙනවා. ඒ ක්‍රියාත්මක වන්නේ මැයි මාස 4 වෙනි දින සිටයි. ඊට අමතරව ප්‍රී ස්කූල්ස්, රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්, සියලුම උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු වසන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා. මරණ ගෙවල්, මල ගෙවල් වලට අපි සීමාවක් පනවන්න සිද්ධ වුණා. පැය 24ක් ඇතුළත එම මරණයේ අවසන් කටයුතු කරලා සිදු කරලා අවසන් කරලා ඉවර කරන්න ඕනේ. උත්සවය සඳහා සහභාගී විය හැකි 25 දෙනෙකුට පමණයි. ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය ඉන්දියාවට සමාන කළ හැකි බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අපි දැක්ක පහුගිය දින කිහිපයේදී කොවිඩ්-19 රෝගය
ඉතාමත්ම සීඝ්‍රයෙන් වාර්තා වීමක් අපේ රට තුළ වෙන කවදාටත් වඩා නැති තරම් රෝගීන් ප්‍රමාණයක් හිටියා. ඊයේ දවස් තුලදී අපේ රට තුළ දවසක් තුල වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය 1662ක් වාර්තා වුණා. මේ තත්ත්වය පිට යම්කිසි විදියකින් සමාන කරන්න පුළුවන් ඉන්දියාවේ අත්දකින දේ. ඒ තත්ත්වයට යෑමේ අවදානමක් තියෙනවා. අපි නිසි පරිදි කටයුතු කළේ නැත්නම් මේ අවස්ථාවේදී අපි රෝහල් වලට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය වැඩිවීමක් දකිනවා. ඒ කොයිතරම් වැඩි වුණත් අපේ රෝහල් වලට මේ රෝහල් පද්ධතියට තවමත් මේ රෝගීන් දරා ගැනීමට ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් තියෙනවා. ඒ හැකියාව තියෙනවා. නමුත් ජනතාවගේ පැත්තෙන් ඒ දායකත්වය ලැබුණේ නැත්නම් යම්කිසි විදිහකින් රෝගීන් අති විශාල ප්‍රමාණයක් වාර්තා වෙන්න පටන් ගත්තොත් ඒ හැකියාව අපිට අවම වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉන්දියාවේ තියෙන තත්ත්වය වගේ තත්ත්වයක් ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ නිසා ඒ අවදානම වළක්වා ගැනීම සඳහා ජනතාවගේ පැත්තෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ තුලින් අපිට පුළුවන් වෙනවා ඉතාමත්ම ශනිකව මේ පාලනය කරන්න. ඒ වගේ පාලනය කරපු රටවල් තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ජනතාවගේ දායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා මේ රෝගය පාලනය කිරීම සඳහා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා යම්කිසි විදියකින් රෝග ව්‍යාප්තිය තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී එක එන්නතක් හෝ ලබා දීම තුළින් පුළුවන් උපරිමයෙන්ම මේ රෝගය පාලනය කිරීමට කටයුතු කරන්න කියලා අත්දැකීම් වලින් තියෙනවා. ඒ වගේ රෝගය පාලනය කිරීම සෑහෙන දුරකට ළඟා කරගන්න පුළුවන් කියලා. පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මැයි මස 7 වන දින තෙක් පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ අදහස් පළ කළා. අද රටේ පවතින COVID-19 තත්ත්වය සලකලා බලලා අපි තීරණය කරලා තිබෙනවා එන සතියේ. ඒ කියන්නේ සඳුදා මැයි 3 වෙනිදා සිට සිකුරාදා මැයි 7 වෙනිදා දක්වා පාසල් විවෘත කිරීම නුසුදුසුයි කියලා. ඒත් ඒ කාලය තුල මාර්ගගත ක්‍රමවේදය හරහා පන්ති දිගටම පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම ඊතක්සලාව හා ගුරුගෙදර වැනි වැඩසටහන් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. පාසල් විවෘත කළ පසුත් ඒ වැඩසටහන් ඒ විදිහටම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. විෂයමාලා නිර්දේශ ආවරණය කිරීම සඳහා අගෝස්තු නිවාඩුව හැකිතා කෙටි කිරීම අවශ්‍ය වෙනවා. එන සිකුරාදා ඒ කියන්නේ මැයි 7 වෙනිදා අපි තීරණයක් ප්‍රකාශයට පත් කරනවා ඊළඟ සතියේ. ඒ කියන්නේ මැයි 10 වන සඳුදා ආරම්භ වන සතියේ පාසල් විවෘත කිරීමට පුළුවන් වාතාවරණයක් තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් අපි ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ගැඹුරින් සලකලා බලලා ඒ පිළිබඳ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂක තත්වයට ප්‍රමුඛ ස්ථානය දෙමින් අපි ඒ තීරණය දැනුම් දෙනවා සිකුරාදා මැයි 7 වෙනිදා. වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ට ඇමරිකානු මොඩර්නා කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර ඉන්දියාවේ ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 4ද ඉක්මවා ගියා. ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද මිලියන 19 ඉක්මවා ගියා. ඒ වසංගත ව්‍යාප්තියත් සමග ලෝකයේම මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින්. ඒ අනුව ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළදී නව කොවිඩ් ආසාදිතයන් 4,01,10ක් වාර්තා වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම නව මරණ 3,522ක් වාර්තා වුණේ ඒ රට සමස්ත මරණ සංඛ්‍යාව 2,11,835ක් දක්වා ඉහළ දමමින්. එලෙස ඉන්දියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින්නේ සෑම මිනිත්තු 4කට වරක්ම දිල්ලි අගනුවරින් එක් කොවිඩ් මරණයක් වාර්තා වෙමින්. මේ වන විට පවතින කොවිඩ් දෙවැනි රැල්ලේ රුදුරු බව සියල්ලන්ම මවිතයට පත් කර ඇති බවයි ඉන්දිය රජයේ නිවේදනය කර ඇත්තේ. ලොව දෙවැනියට වැඩිම ජනගහනය වෙසෙන ඉන්දියාව වැනි රාජ්‍යක උද්ගතව ඇති මෙම තත්ත්වය හමුවේ එරට රෝහල් තුළ දැඩි සත්කාර ඇඳන් සායනික ඔක්සිජන් සහ අත්‍යවශ්‍ය ඖෂධ සියල්ලේම පවතින්නේ දැඩි හිඟයක්. මෙම තත්ත්වය යටතේ එරට සෞඛ්‍ය සේවා සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එරට සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ඉන්දියාවේ කොවිඩ් උපරිමය තවත් සති 3කින් පමණ අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර රුසියාවේ සිට වෛද්‍ය ආධාර රැගත් ගුවන් යාන දෙකක් ඉන්දියාවට පැමිණ තිබෙනවා. එමෙන්ම බ්‍රිතාන්‍යයේ සිට ඔක්සිජන් ඇතුළු වෛද්‍ය ආධාර රැගත් තුන්වන නෞකාවද අද උදෑසන ඉන්දියාවට ළඟා වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊට අමතරව රුමේනියාවෙන් සහ අයර්ලන්තයෙන්ද ඉන්දියාවට අවශ්‍ය වෛද්‍ය ආධාර ලැබී ඇති බවයි. කෙසේ වෙතත් මෙලෙස ඉන්දියාවට ලැබෙන මානුෂීය ආධාර තවමත් එරට උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට ප්‍රමාණවත් නොවන බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ අතර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිත මවක් තම නිවස තුළ මියගොස් ඇති අතර ඇගේ අවුරුදු 1 මාස 6ක් වයස ඇති කුඩා දරුවා සිය මවගේ මෘතදේහය අසල දින දෙකක කාලයක් ගත කළ ශෝකජනක පුවතක් ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මියගිය කාන්තාවට කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් ඇගේ දරුවාටද කොවිඩ් ආසාදිත බවට පවතින සැකය මත එම දරුවාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිවෙකු හෝ කටයුතු කර නොමැති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් එරට පොලිසිය මැදිහත්ව එම දරුවා මුදාගෙන තිබෙනවා. මේ අතර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට පසුව COVID-19 වෛරසයට එරෙහිව වඩාත් සාර්ථක එන්නතක් ලෙස සැලකෙන මොඩර්නා එන්නතද හදිසි භාවිතය සඳහා වළංගු කරන ලද එන්නත් ලයිස්තුවට එකතු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව මොඩර්නා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් COVID-19 මර්ධන එන්නත් අතර හදිසි භාවිත අනුමැතිය ලබාගත් පස්වැනි එන්නත බවයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දෙන ක්‍රියාවලිය යටතේ සිදු කෙරෙන එක කරුණක් වන්නේ නිෂ්පාදනය සිදු කෙරෙන ආකාරය සමාලෝචනය කිරීම බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක මාග්‍රට් හැරිස් මාධ්‍ය අමතමින් සඳහන් කළේ. මේ අතර කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අතින් ලොව තෙවන ස්ථානය සහ මරණ අතින් දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ එරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2870ක්. බ්‍රසීල සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාර්තු සහ අප්‍රේල් දෙමාසේ දින 37ක් තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් ලක්ෂයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මන්දගාමී එන්නත් කරන වැඩසටහන සහ ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ කොවිඩ් මර්ධනය සඳහා වූ දුර්වල ක්‍රියාපිළිවෙල නිසා එරට වෛරස ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහි ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම රට වසා දැමීම හෝ මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ සැලකිල්ලක් නොදක්වන ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ රට වසා දැමුවහොත් ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවනු ඇති බවයි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේදී රටක් ලෙස තවමත් එම තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමේ පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්තානන්ද මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය වන්නේ තීන්දුව තීරණ ගැනීමේදී ප්‍රමාදයකින් තොරව තීරණ ගැනීම බවයි. ලංකාව පුරා අප වෛද්‍යවරුන් ප්‍රකාශ කරමින් සිටිනවා රෝහල් වලට රෝගීන් ගෙනීමේ ප්‍රමාදයක් තියෙනවා කියලා. මේ ප්‍රමාදයට විවිධ හේතු තියෙනවා. ඒක තමයි එකිනෙකා අතර සහසම්බන්ධතාවයේ තියෙන ප්‍රශ්න. ඒ වගේම රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා තියෙන ඇම්බියුලන්ස් වල ප්‍රශ්න සහ රෝහල් වල ඇඳන් ප්‍රමාණය අඩු වීම නිසා රෝහල් වලින් රෝගීන් බාර ගැනීමට තියෙන ගැටලු ආදී වූ විවිධ කරුණු නිසා මේ වෙන විට විශාල රෝගීන් ප්‍රමාණයක් ඔවුන්ට රෝගය වැළඳලා තියෙනවා කියන එක සහතික වුණාට පස්සේ PCR පරීක්ෂණයෙන් රෝහලට එීමට ගත වෙන කාලය අතර දින ගණන් ගත වෙන අවස්ථා තියෙනවා. ඒ තොරතුරු අපිට තියෙනවා. ඒතර එහෙම ආදී වීම තුලින් ප්‍රශ්න දෙකක් මතුවෙනවා. එකක් තමයි එම රෝගීන්ගෙන් රෝගය පැතිර යාමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම යම් හේකින් රෝගීන් ගෙදර සිටීම නිසා සෞඛ්‍ය අවධානය උන්ට නොලැබීම නිසා ඔවුන්ගේ සංකූලතාව වැඩිවීම ඇති වෙන්න හැකියාව තියෙනවා. ඒ තුලින් මරණ සංඛ්‍යාව වැඩිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙවැනි ගැටලු රාශියක් මේ වෙන විට රෝගී ප්‍රතිකාර සේවා පැත්ත දිහායෙන් මතුවලා තියෙනවා. ඉස්සර 300ක් 400ක් රෝගීන් වාර්තා වෙනකොට දැන් 1500ක් 2000 දක්වා රෝගීන් යන ප්‍රමාණයක් වර්ධනය වෙලා තියෙනවා. තාම අපි පරක්කු නැහැ. මේ ඇති වෙලා තියෙන තත්ත්වය පාලනය කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තියෙනවා. ඒක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වශයෙන් අපි දන්නවා ඒ හැකියාව රටට තියෙනවායි කියලා, අපේ සෞඛ්‍ය අංශ වලට තියෙනවායි කියලා. අපේ අතින් තාම මේ රෝගය ගිලිහිලා නැහැ. අපිට මේක පාලනය කරගත හැකි. බොහෝ වෛද්‍යවරුන් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ MOH කාර්යාලවල වෛද්‍යවරුන් නිදි නොමර තමුන්ගේ ජීවිතය පරදුවට තබමින් තමුන්ගේ පවුලේ අයගේ ජීවිත තර්ජනයට ලක් කරමින් මේ වෙනුවට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නායකත්වය මෙතෙන්දී ඉතාමත් වැදගත්. සියලුම තීන්දුව తీරන දත්ත මත පදනම් වෙච්ච විද්‍යාත්මක තීන්දුව తీරන විය යුතුයි. ඒක එන්නතටත් පොදුයි. ඒක නිවාරණයටත් පොදුයි. ඒක ප්‍රතිකාර සේවයටත් පොදුයි. එහෙම නැති වුණොත් මේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය නැති වෙලා එක්තැනකින් නායකත්වයේ දුන්නේ නැත්නම් මේක අර්බුදයකට යන එක නවත්ත ගන්න බැරි වෙයි.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ 71 වන වාර්ෂික වාර්තාව මහ බැංකුව අධිපති දේශමාන්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වා තිබෙනවා. මුදල් නීති පනත අනුව සෑම වර්ෂයකම අප්‍රේල් 30 වන දින හෝ ඊට ප්‍රථම මුදල් අමාත්‍යවරයාට මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිගන්විය යුතු වෙනවා. 2020 වර්ෂයේ ශ්‍රී ලංකාව විවිධ අභියෝග හමුවේ ලබාගත් ආර්ථික ප්‍රගතිය වාර්තාවේ ඇතුළත් වන අතර ඉදිරි කාලය සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ ගමන් මඟ පිළිබඳ පුරෝකථනයක්ද මෙම වාර්තාවට ඇතුළත්. ඒ අනුව මහ බැංකු වාර්තාව මගින් නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර ඇත්තේ. එමගින් දක්වා ඇත්තේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 100ට ඍණාගයක් එනම් 3.6ක ආර්ථික අවපාතයක් පෙන්නුම් කරන බවයි. පසුගිය වසරේ බලපෑ COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් දේශීය හා ගෝලීය වශයෙන් පැන වූ බාධක මීට හේතු වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ඉදිකිරීම් හා නිෂ්පාදන ක්‍රියාකාරකම් සැලකිය යුතු පසුබෑමකට ලක්වීම හේතුවෙන් කර්මාන්තංශයේ දරුණු පසුබෑමක් දැකීමට හැකි වූ අතර ප්‍රවාහන හා වෙනත් පෞද්ගලික සේවා අඩාලවීම හේතුවෙන් සේවාංශයෙහි සංකෝචනයක්ද වාර්තා වූ බව මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන්. මීට අමතරව 2019 වසරේ ඩොලර් 3852ක්ව පැවති ඒක පුද්ගල ආදායම පසුගිය වසරේදී ඩොලර් 3682ක් දක්වා පහත බැස ඇති බවද මහ බැංකු වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා. ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා. මීට වසර 135කට පෙර වැඩ කරන ජනතාව වෙනුවෙන් මෙවැනි දිනයක් වෙන් කිරීමට මුලපිරූ සටන සනිටුහන් වුණා. 1886 මැයි මස පළමුවනදා ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් තමන්ට පැය 8ක සේවාමුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත වූ අතර දින කිහිපයක් පැවති විරෝධතාවලට පොලිසිය විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. එහිදී කම්කරුවන් විශාල පිරිසක් මිය ගිය අතර තවත් පිරිසක් අත්අඩංගුවට පත් වුණා. කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමුවන දින ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය පියවර ගත්තේ. එදින සිට මැයි මස පළමුවන දින ලොව සෑම රටක්ම ලෝක කම්කරු දිනය සමරනු ලබනවා. කෙසේ වෙතත් මෙවර ලෝක කම්කරු දින සැමරුම් උත්සව සහ රැලි කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් තහනම් කිරීමටයි පියවරගෙන ඇත්තේ. පසුගිය වසරේද කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මැයි දින සැමරුම් නොපැවැත්වුණු අතර 2019 වසරේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය හේතුවෙන්ද මැයි දින සැමරුම් වලට බාධා එල්ල වුණා. මේ අතර වර්තමානයේ පවතින කොවිඩ් වසංගතයෙන් ලොව වඩා අභියෝගයට ලක්වන පිරිස කම්කරුවන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ එම නිසා වැඩ කරන ජනතාවගේ ජනජීවිතය අඩාල වන සීමා පැනවීම සිදු නොකොට ඔවුන්ගේ ජීවන තත්ත්ව පවත්වාගෙන යාමට රජය නිරතුරුව කටයුතු කරන බවයි. ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ වැඩ කරන ජනතාවගේ ශක්තිය සහ එකමුතු බව ලොවට විදහාපාන දිනය කම්කරු දිනය බවයි. කම්කරු ප්‍රජාවගේ සුබ සාධනය උදෙසා සේවක අර්ථ සාධකාර මුදල් පනත, කම්කරු වාරාවුල් පනත සහ වන්දි ආඥා පනත වැනි කම්කරු පනත් ගණනාවක් යාවත්කාලින කර කම්කරු අයිතීන් සුරැකීමට රජයට හැකි වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ කියන්න යන්නේ බොහෝ දෙනෙක් නතර නොවන තැනක නතර වන දුම්රියක් ගැන. මේ තමයි ලෝකයේ පළමු දුම්රිය රෝහල. රේල් පීලි දෙකක් අතරේ සමබර ගමනක් ජීවිතය. මේ තෙවන් රේල් පීලි අතරේ මිනිසුන් මිලියන ගණනකගේ ජීවිත සමබර කළ දුම්රියක්. අසමානකම් එමට පසුකර යන දුම්රිය මහා මන්දිරත් පැල්පත් නිවාසත් සියල්ල පසුකර යද්දී පසක් වන කරුණ නම් ලෝකයේද සමබර විය යුතු බවයි. එහෙත් එකී සමබර බව ලෝකයෙන් නොදකින කල මේ දුම්රිය සමාන අසමානකම් බිඳ දමමින් ඉදිරියට ඇදී යනවා. 1991 ජුලි මස 16 වනදා සිට මේ දක්වා අවුරුදු 25ක්ම මේ දුම්රිය ගමන ඉදිරියට ඇදී යනවා. දුම්රිය විශේෂයි. මේ දුම්රිය රෝහලක්. ඒක තමයි විශේෂත්වය. දුම්රියේ නම ලයිෆ්ලයින් එක්ස්ප්‍රස්.
මේ ක්‍රියාත්මක වෙන්න ඉන්දියාවේ. අපි කලින් කිව්ව ලෝකයේ පවතින අසමානතාවයන් මේ දුම්රිය බිඳහෙලන්නේ ග්‍රාම්‍ය දුෂ්කර ජනතාවට වෛද්‍ය පහසුකම් ලබා දෙමින්. රෝහල් දුම්රියේ මූලික වශයෙන් ඇසේ සුද ඉවත් කිරීම, තොල් සහ පෝලියෝ සඳහා ප්‍රතිකාර ලබා දීම ආදියයි ආරම්භ කළේ. පසුව එය විවිධ ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට ප්‍රතිකාර සපයන්නට වුණා. මේ දුම්රිය ඇතුලේ ශල්‍ය කර්ම සිදු කරන ස්ථානයක්, උපදේශන ලබා දීමේ ක්‍රමෝපායන් ආදී බොහෝ පහසුකම් තිබෙනවා. අපස්මාරය, විවිධ පිළිකා මේ සියල්ලටම මේ රෝහල ප්‍රතිකාර සිදු කරනවා. දක්ෂ වගේම පළපුරුදු වෛද්‍යකාර්ය මණ්ඩලයක් මේ දුම්රිය රෝහල සතුයි. දුම්රිය රෝහල තම ගම්මානයට එන්නට කලින් ඒ පිළිබඳ දැනුවත් කරන්න ගමේ නගරයේ සෑම තැනකම ප්‍රචාරණයක් ලබා දෙනවා. ඒ නිසාම විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් එනවා රෝහල් දුම්රිය බලාපොරොත්තුවෙන්. සමහර දවස්වල රෝගීන් 100කට අධික පිරිසක් පමණ එනවා. මේ සෑම දිනයකම වගේ ස්වේච්ඡා වෛද්‍යවරුන්ද බොහෝ පිරිසක් ඔවුන්ගේ සේවය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. මේ සියලු සේවාවන් ලබා ගන්නා පිරිස වෛද්‍යකාර්ය මණ්ඩලයට තුති පුද කරන්නත් අමතක කරන්නේ නැහැ. ඔවුන් තමන් සතු මල්, පළතුරු, එළවලු ආදිය වෛද්‍යවරුන්ට ලබා දෙන්නටත් අමතක කරන්නේ නැහැ. මේ දුම්රිය රෝහල තමන්ගේ නිවාස ළඟට එනකම් තාමත් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ දුම්රිය ඇතැම් විට සමහරුන්ගේ අවසන් බලාපොරොත්තුව වුණා. දරුවන් එක්ක එන මව්වරු, මහලු අය මේ හැම කෙනෙක්ටම දුම්රිය රෝහල සරණක් වුණා. ඉතින් හෙටත් දුම්රිය රෝහල තැනක නතර වේවි. ඒ මගින් නංවාගෙන ආපසු යන්නට නෙවෙයි. හවුහරණක් බලාපොරොත්තු වෙන්න ඉන්න දහසක් මිනිස්සුන්ට සරණක් වෙන්න. ජීවිතය පහසු ගමනක් නෙවෙයි. පැල්පත්, මහා මන්දිර, නේක විද මිනිස්සු මේ සියල්ල පසු කර යන ගමනක්. ඒත් සීක්‍ර ග්‍රාමීව ජීවිත ගමන නොයා තවත් කෙනෙකුට සරණක් විය හැකි තැනක ඔබ මදකට හෝ නතර වෙනවා නම් ඔබේ අවසන් ගමනාන්තය සුන්දර එකක්ම වනු ඇති. අවධානය විදෙස් පුවත් වෙත. ඇෆ්ගනිස්තානයේ සිදු වූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර ලෝගා ප්‍රාන්තයේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයන් අතර පාසල් සිසුන් වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. නැගෙනහිර ලෝගර් ප්‍රාන්තයේ පුල්-ඊ අලාම් ප්‍රදේශයේ පාසල් ළමුන් රැඳී සිටි ස්ථානයකදී අදාළ පිපිරීම සිදුව ඇත්තේ. එමෙන්ම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සෙරවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් විසින් මෙතෙක් බාරගෙන නොමැති අතර සැප්තැම්බර් 11 වන දිනය වන විට ඇමරිකානු හමුදාව ඉවත් කරගන්නා බවට එරට ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කිරීමෙන් පසු ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මැයි 2 වැනිදා කොළඹ නගර සභාවේ ගොඩනැගිලි සමූහය විවෘත කර ඇත්තේ 1928 වසරේ මැයි මස 2 වන දිනයි. ගල්ලොව සිට ත්‍රිකුණාමලය දක්වා වූ නව දුම්රිය මාර්ගය විවෘත කර ඇත්තේ 1927 වසරේ මැයි මස 2 වන දිනයි. තෝමස් අල්වා එඩිසන් විසින් කාර්මිකව සෝඩියම් කාබයිඩ් නිපදවීමේ ක්‍රමය හඳුන්වා දී ඇත්තේ 1892 වසරේ මැයි මස 2 වන දිනයි. දකුණු අප්‍රිකාවේ පැවති පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් පසුව නෙල්සන් මැන්ඩෙලා ජයග්‍රහණය කර ඇත්තේ 1994 වසරේ මැයි මස 2 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.